ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා සමගද වනසේක්වා සුවිශේෂක ජුවාම්තුමානි විසින් ලියන ලද දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනිය ඔබ වහන්සේට මහිමය වේවා. පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට පැමිණෙති. මා වෙතට පැමිණෙන්නා මම කිසිසේත් ඉවත නොදමමි. මා ස්වර්ගෙන් පහළ වූයේ මාගේ කැමැත්ත කරන පිණිස නොව මා එවාවදාළ තැනන් වහන්සේගේ කැමැත්ත කරන පිණිසය. මා එවාවදාළ උන්වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක්කෙනෙකුවත් නැතිවන්නට නෑර සියල්ලන්ම අන්තිම දවසේදී මා විසින් උත්ථාන කරනු ලැබීමය. පුත්‍රයාණන් වහන්සේ දැක උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනෙකුම සදාතන ජීවනය ලැබීම මගේ පියාණන් වහන්සේගේ කැමැත්තය. මම අන්තිම දවසේදී ඔවුන් උත්ථාන කරන්නෙමි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, මලවුන්ගේ මංගල්‍ය මලවුන්ගේ මංගල්‍ය කියද්දි ඒකෙම තියෙනවා පුංචි පරස්පරයක්. මලවුන්ගේ කොහොමද මංගල්‍යයක් වෙන්න කියලා. සාමාන්‍යයෙන් අපි මංගල්‍ය සහ අවමංගල්‍යයක් ගැන කතා කරන්නේ. එතකොට මලවුන්ගේ අවමංගල්‍යයක් තියෙන්නේ. අවමංගල්‍යයක් කොහොමද මංගල්‍යයක් වෙන්නේ? මගේ ආදර ප්‍රේමාන්තයනි, මරණය කියන එක පාපයේ ආනිසංසයක්. දෙවියන් වහන්සේ මරණය මැව්වේ නැහැ. උන්වහන්සේ තුල සදාතනිකත්වයක් තිබුණේ. ඔබව මාව ස්වාමීන් වහන්සේ මැව්වේ උන්වහන්සේගේ සමානකමට. ඒ සමානකම තිබුණේ මගේ ප්‍රමාන්තයනි. හරි, උන්වහන්සේ මේ ප්‍රතිරූපේ ස්වරූපය අනුව උන්වහන්සේ මවලා උන්වහන්සේගේ ජීවන හුස්ම ඔබට මට දුන්නා. ඒතර මිනිස්යා තුල ජීවනයක් තියෙනවා. ජීවිතය සහ ජීවනය කියන්නේ දෙකක් මගේ ප්‍රමාන්තයනි. ජීවත් වෙන හැම කෙනෙක්ම ජීවනයක ඉන්නේ නැහැ. ජීවනයේ පවතින ඔබ ජීවදායකයාණන් සුසුමානන් එක්ක සම්බන්ධකමක් තියෙන්නට ඕනේ. ඒ හුස්ම අපි කියනවා රුවාක් යාවේ. රුවාක් යාවේ මැටි ගොඩකට උන්වහන්සේ මනුෂ්‍යව හදලා ඒ තුළට හුස්ම පිඹල්දී ඒ ස්වාමින් වහන්සේගේ හුස්ම ඒක අපි කියන්නේ රුවක් යාවේ කියන්නේ සුද්ධාත්මයන්න් සුසුමානන් අප තුළ ජීවත් වෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, එතකොට මේ තුළ ජීවත් වෙද්දී ඒ කියන්නේ අපි සුද්ධාත්ම අත්දැකීමට අරගෙන යද්දී සුද්ධාත්මයන්ව තමයි තාත්තා පුතා අතර කනෙක්ෂන් එක. සුද්ධාත්මයන්ව තමයි අත් මිදිවැලට බද්ධ කරන ඒ නහරය අවයව කනෙක් කරන ස්නායුව ශුද්ධාත්මයන්ව හරහා තමයි කමියුනිකේට් වෙන්නේ, සංනිවේදනය වෙන්නේ, ඒ සම්බන්ධතාවය තියෙන්නේ. මගේ ආදර ප්‍රේමාන්තයනි, එනිසා තමයි ශුද්ධාත්මයන් පුත්‍රයාණන්ට විරුද්ධව කරන පව්වලට සමාව තියෙනවා. මොකද ඒ බලනහරය තියෙනකන්, ඒ ස්නායුව තියෙනකන් ඒ වෙන තුවාලය සුව කරන්න අවශ්‍ය බලය එතනින් ගලනවා. හැබැයි ස්නායුව කපල දැම්මොත් එහෙම එතකොට ශුද්ධාත්මේ බලය ගලන්න, සුව වෙන්න, සම්බන්ධත වෙන්න විදිහක් නැති වෙනවා මගේ ප්‍රමාන්තයනේ. එතකොට තමයි අපි කියන්නේ ශුද්ධාත්මයන්ට විරුද්ධව පව් කරනවා කියලා. එතන උන්වහන්සේ කතා කරලා කියන අත්දැකීමේදී මරණය ඇවිල්ලා අපි මේ ශරීරයේ අන්තිම හුස්ම යවන තැනට කලින් සමහර වෙලාවට අපි මැරෙන්න පුළුවන්. අපි තුල ජීවනය නැති වෙද්දී අපි ජීවත් වෙනවා. හැබැයි අපි තුල ජීවනය නැහැ. මරණ දෙකක් තියෙනවා. අපිට පේන්නේ ශාරීරික මරණය විතරයි. එතන හුස්ම යනවා. එතකොට ඒ මෝචරියට යනවා. මෝචරිය දැක්කනම් ඔබ එපා වෙනවා. නැද්ද? ඔබ දැකලා තියෙනවා නම් ඔය මිනි කපලා කරන දේ නැද්ද? ඊට පස්සේ එක්කෙනෙක් ඔය හන්දියේ ෂර්ට් විකුණන්න ගත්තලු. පිට නැති ෂර්ට් කියලා. පිට නෑ ගන්න ෂර්ට්. පිට නෑ කියලා අරන් ගත්තාම ගිහිල්ලා බලද්දි ඒ කියන්නේ වෙන තැන්වල නැහැ කියලා හිතාගෙන ඉතින් පිට නැහැ කියද්දි ෂර්ට් එකේ පිට නෑ.
මිනි වලට අඳපු ෂර්ට්. මිනි වලට අඳන ෂර්ට් වල පිට නෑ මගේ ප්‍රමාණය. මෙහෙන් නිකන් යට ගහලා දාන්නේ සම්පූර්ණයෙන් පිටක් නෑ ඒකේ. තේරුණාද කියන එක? ඒ කියන්නේ ඒ එම්බාම් කරන තැන එහෙම දැක්කනම් එපා වෙනවා. කියන්නේ ඔය බියුටි ක්වීන්ලා ලොකු දේශපාලඥයෝ ඔක්කොම එකයි. තේරුණාද කියන එක? ගොඩ ගැහිලා දාලා ගියාම දැන් කොරෝනාත් එක්ක තවත් මේ මරණය කියන එක බුරුතු පිටින් දහස් ගණන් මිලියන ගණන් වලට යද්දී ඒක ඇවිල්ලා අපිට තේරෙන දැනෙන මරණයක්. හැබැයි ඊට වඩා මැරෙන තැනක් තියෙනවා. අපි පාපයත් එක්ක අපි ශුද්ධාත්මයන්ව නැති කරගෙන ඒ දේව සම්බන්ධතාවය නැති කරගෙන අපි මැරෙන තැනක, ඒ කියන්නේ ආත්මිකව මැරිච්ච කෙනෙක්. ඒක උන්වහන්සේ කියනවා මාව අදහන කෙනා මරුණත් ජීවත් වෙනවා. ඒ කනෙක්ෂන් එකේ ඉන්න කෙනාට මරණය ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ජේසුත් එක්ක තියෙන කනෙක්ෂන් එක මේ ඇඟ මැරුණා කියලා නතර වෙන්නේ නැහැ. ඒ කනෙක්ෂන් එක දිගටම යනවා. ජේසුත් මගේ ජීවිතේ ජේසුව මුල් තැන වෙච්ච කෙනෙක්ගේ ජීවිතය. අපි මරණ ගෙවල් ගොඩකට යනවා. අදත් මරණයකට ගිහිල්ලා ආවේ. මරණය කියද්දී මල ගෙවල් කියද්දී අපිට සාමාන්‍ය මාතෘකාවක්. සමහර වෙලාවට මරණ ට්‍රැෆික් තියෙනවා. තේරෙනවද? එක බොඩි එකක් මෙතන තියෙනවා, අනිත් එක එළියේ තියෙනවා, අනිත් එක ගේට්ටු ගාව තියෙනවා. මරණ කන්ජෙස්ට් වෙන ඕවර්ලැප් වෙන තැනුත් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම මරණත් හරි ඔබගේ ගෙදර ඉඳන් මිනි පෙට්ටියක් එළියට යද්දී ඔබගේ දායබර කෙනෙක් මගේ ගෙදරින් මගේ තාත්තා තමයි එහෙම ගියේ මිනි පෙට්ටියක තාත්තා වර්ගන යද්දී. ඒක වෙනස්. මගේ ආදර ප්‍රමාන්තයනේ. හැබැයි මම මගේ ජීවිතේ දේව සම්බන්ධතාවය සහ මගේ තාත්තගේ මරණයත් එක්ක මහා ස්ථාවර බැඳීමක් තිබුණා. ඒක ඔබට නැති අත්දැකීමක්. සාමාන්‍ය ස්වාමි කෙනෙක්ටත් නැති අත්දැකීමක් මට තියෙනවා. ඒ තමයි තාත්තගේ කුමිසම අහපු ස්වාමි කෙනෙක් මම. තාත්තගේ පාපොච්චාරණය අහපු තාත්තට ආමත්‍ය දීපු ස්වාමි මම. තාත්තගේ ජීවිතේ අරගලේ ඉන්නේ නැද්දි තාත්තා අන්තිම දුක් විඳගෙන ඒ හાર્ට් ෆේලියර් එකක් බහලා බලන්න, සර්ච් කරලා බලන්න හાર્ට් ෆේලියර් එකකදී මිනිස්සෙක් දුක් විඳින විදිය. එයා ડોක්ටර් කෙනෙක්, එයා දන්නවා ඒ බොඩි කෙමිස්ට්‍රි මොකද වෙන්නේ කියලා. ඒ හાર્ට් ෆේලියර් එකේ අන්තිම දවසේ මගේ ප්‍රමාන්තයනේ එච්චර දැඩි වේදනාවක. ඒ කියන්නේ වකුගඩු ෆේල්, හાર્ට් එක ෆේල්, අනිත් හැම ඉන්ද්‍රියක්ම ෆේල්. මෙහෙම මෙහෙම ගලවලා යනවා සමහර වෙලාවට. එහෙම දැනක එයා දවස් 3ක් මම දැක්කා එයා දැඩි වේදනාවෙන් හිටියා. මං අන්තිම පාපොච්චාරණය එයාගෙන් අහලා මගේ ප්‍රේමාන්තනේ ඊට පස්සේ මං එයාගෙන් ඇහුවා, තාත්තේ මේ ලෝකේ අල්ලගෙන ඉන්න මොනවා හරි තියනවද තව? මේ ලෝකේ අල්ලගෙන ඉන්න මොනවා හරි තියනවද? අතාරින්න බැරි දෙයක් තියනවද ඔයාට? ජේසුස් ගාවට යන්න ලෑස්තිද ඔයා? එයා හරි ගාම්භීර මිනිස්සෙක්, අඩි 6ක් විතර උස, මාර පෞරුෂයක් තිබිච්ච කෙනෙක්. එයා මෙහෙම එක ඇහැක් කැරලා බැලුවා මගේ දිහා. ඒ හරිම ප්‍රතාපවත් ඇහැක්. එයාගේ බේස් වොයිස් එකෙන් මට කිව්වා, ever ready කලනා, ever ready. ඒක මගේ කන් දෙකේ දෝංකාර දෙනවා මගේ ප්‍රමාන්තනේ. ever ready. Are you ready? ඔබ ලෑස්තිද ඒ තැනට මගේ ප්‍රමාන්තනේ? මම ලෑස්තිද ඒ තැනට? පුදුමාකාර නිදහසක්. මරණය කියන එක අපි එක කඳුළු බින්දුවක් හැලුවේ නැහැ. අම්මා මම අක්කා නංගි මල්ලි අපි කිසි කෙනෙක් ඇඬුවේ නැහැ. අපේ තාත්තා දාබ්‍ර තාත්තෙක්. ඒ අපේ තාත්තා ඒ වගේ කෙනෙක් අපිට නෑ තව. හැබැයි ඒක තාත්තා ජේසුට කනෙක්ට් වෙච්ච විදියට මගේ ප්‍රේමාන්තයනේ ඒක මරණය අපිට වෙන්වීමක් නෙමෙයි. අතටත් එයා අපිත් එක්ක ඉන්නවා. ඒ මොකද ජේසු අපිත් එක්ක ඉන්න නිසා. මට මතකයි තාත්තගේ බොඩි එක ගෙදර තියෙන මම තාත්තා ගැන කියන්නේ මගේ අත්දැකීම නිකන් ලොකු මේ අභිධර්ම කතා කරනවට වඩා මරණය කියන එක අපේ ජීවිතේට සම්බන්ධ දෙයක් නේ. බොඩි එක තියාගෙන මම ගෙදර පූජාව තියද්දී වෙන්තර තාත්තා තියෙන තැන සප්‍රසාද ලැබුවායින් පස්සේ අම්මා මාත් එක්ක එදා නිදාගන්න ඇවිල්ලා අම්මා මට කියනවා, කලන පුතේ අමුතුම දෙයක් මට. අද මම ජේසුව ලබද්දී එක වෙනස් දෙයක්. මම මොකක්ද අම්මේ ඇයි? ඒ කියන්නේ ජේසුව ලබද්දී මම දන්නවා තාත්තා ජේසුත් එක්ක
සප්‍රසාද ලබද්දී ජේසුව දැනෙනවත් එක්කමට තාත්තව දැනෙන පුතේ. මම බැලුවා පුදුම දෙයක් ඒක. ඒක පුදුම දෙයක්. මගේ ආදර ප්‍රේමවන්තයනේ ජේසුට තියෙන කනෙක්ෂන් එකයි තීරණය. සුදාත්මයන් තුළ ඔබ ඉන්න එකයි තීරණය. ඒක ඔබ මැරෙන කෙනෙක් විදිහට අන්තිම කැමති පත්‍ර ඒව නෙමෙයි ඉඩකඩම් සෝට් අවුට් කරලා ළමයින්ට FD දාලා අනාගතය සෙටල් කරලා මම මැරෙද්දි දෙනවද සමහර අය ඇඟේ කෑලිත් දෙනවනේ very good no problem තේරෙනවද කියන්නේ ඇඟේ කෑලිත් දෙනවනේ නැද්ද මැරුණායින් පස්සේ දෙන එක ඉතින් මම එන්නේ ජීවත් වෙලා ඉන්නේ නැද්දි අනිත් තුන්ව මරාගෙන කාලා ඊට පස්සේ ඇඟේ කෑලි දෙනවා මැරුණායින් පස්සේ දන්නවා කපලා ගද්දි බකු ගඩුව ගන්න ඔබ දෙනවා ගන්න කියලා ඈ මැරුණායින් පස්සේ කවුද දන්නේ මම ප්‍රේමන්තේ ඉව මේ මහා ලොකු දේවල් නෙමෙයි හොඳේ මැරුණෙන් පස්සේ කෑලි දෙන එක ලොකු දෙයක් නෙමෙයි. ඊට වඩා ලොකු දේවල් තියෙනවා කරන්න. ජීවිතයේ ජීවත් වෙන කනෙක්ෂන් එක. මම ඒ කියන්නේ හැම වෙලාවෙම මම යන තැනක් තියෙනවා. ඔබට මට මගේ ප්‍රේමාන්තනේ මේ ජීවිතය අපි මැරිච්ච අය ඔබට මම දයාබර අය ඔබ අද කනත්තට ගියා නම් ඒ ආදර කරපු අය අපේ ජීවිතේ බලාගත්ත අපිව නඩත්තු කරපු ආදරය කරපු අපේ ජීවිතේ බැඳිච්ච තැන අද පස්සට වැළලීලා. හැබැයි ඒක ඔබට මට අවසානයක් නෙමෙයි. ඒකයි ලස්සන. ඒක මට අවසානයක් නෙමෙයි. අදත් අපි පූජාවේ ඒ අයගේ නම් කියලා අපි ඒ යාඥා කරන සම්බන්ධතාවයක් තියෙනවා. මගේ ආදර ප්‍රේමවන්තනේ මේ සම්බන්ධතාවයට කාරණාව ජේසු. මරණය මාරයාගේ ණය මරණය කියන එක සාපයක්. ඒ සාපයත් එක්ක දෙවියන්වනි සම්බන්ධතාවය කඩලා ඒදම් වෙනින් වටලා එතන ඉන්න තැන ජේසු තීරණයක් ගත්තා. ඒකයි උදාහරණයක් අද පළවෙනි කියවීමේ කතා කරලා කියන්නේ රෝමවරුන්ගේ ලිපියේ දෙවෙනි කියවීමේ කතා කරලා කියන්නේ පස්වෙනි පරිච්ඡේදයේ ඒ බඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයන්ෝ දේව ප්‍රේමයෙන් අපගේ සිත් පුරවන සේක. ඒ ආදරයත් එක්ක අපි ජීවත් වෙන්නේ. මන්ද අප පෞකාරයන්ව සිටියදී ඊළඟ වචනේ කතා කරලා බලන්න. අප අනාථව සිටියදීම ක්‍රිස්තුස් වහන්සේ පෞකාරයන් උදෙසා නියමිත කාලයේදී සිය දිව පිදූ සේක. සත්ගුණවත් කෙනෙකු දෙසා දිවි පිදීම යමෙකු තුළ ධෛර්යයක් තිබුණත් එවැන්නෙකු දෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි. අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පෞකාරයන්ව සිටියදීම ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා දිවි පිදී බැවිනේ. ජේසු මැරිලා මගේ ප්‍රේමවන්තනේ. ජේසු ඒ මරණයට බැහැලා ඔබ මාව එතර කරේ. ඒ සාපේ උන්වහන්සේ කරට අරගෙන ඔබ මාව නිදහස් කරේ. ඒකයි අපි මලවුන්ගේ මංගල්‍යයක් තියන්නේ අද. ඒ අවමංගල්‍ය මංගල්‍යයක් කරේ ජේසු. ඒ වැහිච්ච සදාතනික ජීවිතය ඒ බැඳිච්ච තාප්පය උන්වහන්සේ කඩලා උන්වහන්සේගේ ලේවලින් බිඳලා උන්වහන්සේගේ වචනයෙන් කඩලා ඒ තාප්පය දොරක් කරලා උන්වහන්සේ මාර්ගය වෙලා ජීවනය වෙලා සත්‍ය වෙලා ඒ සදාතනික ජීවිතයට යන උන්වහන්සේ බලයක් වෙලා. මගේ ආදර ප්‍රේමන්තයනේ ජේසුගේ යාළුවෙක් ජේසුත් එක්ක සම්බන්ධකමක් ජේසුගේ අතල්ල ගන්න තැනක් ඔබට බැරෙන වෙලාවේ ඔබට ඉතුරු වෙන්නේ අත විතරයි. හොඳේ දැම්ම ඉඳන්ම අල්ලගෙන තියාගන්න. කොයිඩ හැදුනොත් කොහොමත් අත් නැහැ. තේරුණාද? කොහොමත් නැහැ. තනියමම තමයි රෙන්න වෙන්නේ. හැබැයි ඔය කිසි අතකට බෑ ඒ අතට දෙන දේ දෙන්න. එනිසා දැන් ඉඳන් මේක හුරු වෙන්න. ජීවිතයේ එතන නතර වෙන්න. ජේසු තාත්තත් එක්ක සම්බන්ධ වුණා වගේ තාත්තත් එක්ක සම්බන්ධ වෙලා හැම උදේකම රාත්‍රියක ජේසු මැරෙන වෙලාවේ උන්වහන්සේ දෝලයෝ 12 දෙනාත් එක්ක අන්තිම රාත්‍රී භෝජනය වළඳලා ඊට පස්සේ එතනින් 3 දෙනෙක් පේදුරු ජෝම් ජාකෝබ් අරගෙන ගිහිල්ලා ඊට පස්සේ හුවක් තියෙන තරම් දුර ඈතට ගිහිල්ලා උන්වහන්සේ එතන ඉඳන් මගේ ප්‍රේමන්තනි තනියම යාඥා කරන්නේ. ඒ ජේසුට තනි පාළුයි කියන ඔබට මාත් එක්ක පැයක්වත් ඉන්න බැරිද කියලා අහලා ජේසු යනවා. එයාලා නිදිය එයාලට එන්න බෑ ඒ තැනට. එතන ඉන්නේ තාත්තා විතරයි. තාත්තේ ඔබගේ හස්තයට මගේ ආත්මය බාර කරමි. දැම්ම ඉඳන්ම ලෑස්ති වෙන්න ඒ තාත්තව උන්වහන්සේත් එක්ක සම්බන්ධතාව ඒක ශුද්ධාත්මයන් තුළ වෙන්නේ මගේ ප්‍රේමවන්තනි. ශුද්ධාත්මයන් තුළ ඒ මංගල භෝජනය ජේසු ඒ දොර කඩලා අරලා අපිට මංගල භෝජනයක්
සදාතනික මංගල භෝජනයක්. ඒ භෝජනේ ඔබට මට ඒ භෝජනය අදටත් භුක්ති විඳින්න සප්‍රසාදය තුළ ජේසුගේම ශරීරය කඩලා ඔබට මට ජීවිතය දෙන්න උන්වහන්සේ තීරණය කරා. ඒක අද පළවෙනි කියමි යෙසායා 50:25 උන්වහන්සේ කතා කරලා කියන්නේ. හරිම ලස්සනට උන්වහන්සේ කියනවා සියලු බලති සමිදානන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හත ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමුසු වලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරනසේක. මාර වැඩේනේ නැද්ද? මුද්‍රික පානය තියෙනවා. ඒ කියන්නේ දැන් ඉඳන් නැද්ද? ෂැන්ඩි කරලත් දන්නේ නැහැ නිකන්ද දන්නේ නැතියෙන්. ඒව නෙමෙයි. මේ කතා කරන්නේ ප්‍රීතිය. ජොයි කාටත් අත තියන්න බැරි ප්‍රීතියක්. කාටත් අත තියන්න බැරි ප්‍රීතියක්. මගේ ප්‍රේමාන්තයනේ ඒ ප්‍රීතිය කාටත් අත තියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ මංගල භෝජනයක් උන්වහන්සේ කතා කරලා කියනවා 8 වෙනි දුක උන්වහන්සේ කියනවා හත මෙහිදී උන්වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නැමැති වලාකුළ පහ කරනසේක. මහෞත්තම දෙවි ස්වාමින් වහන්සේ මරණය සදහටම විනාශ කර දමනසේක. සියලු මූණු වලින් කඳුළු පිස්ස දමනසේක. ලව මුළුල්ලේ තමන්ගේ සෙනඟට ඇති වී තිබෙන නින්දාව පහ කරනසේක. මගේ ප්‍රේමාන්තයනේ එම දවසක් තියෙනවා අපිට. බලාපොරොත්තුවක් තියෙනවා. පරදන්න තියෙන අන්තිම සතුරා මරණය. මරණයෙන් පස්සේ දෙයක් නැහැ. දුකේ වේදනාවේ උච්චම තැන තීර්ව තැන මරණය. එයින් එහා දෙයක් නැහැ. හැබැයි ඔබට මට එයින් එහා ඒ කියන්නේ ඊට පස්සේ තියෙන්නේ මහා බලාපොරොත්තුවක්. අපි මරණය සමරන්නේ එකයි. මරණය සමරනවා. මරණය මරලා මරණය සමරන තැනක ජේසු ඒ තැනට චිය කරන්න, ජේසු ඒ තැනකට ජුබිලන්ට් වෙන්න, ජේසු ඒ තැන ප්‍රීතියෙන් ඔල්වරසන් දෙන්න ඔබට මම වෙනුවෙන් ඒ වන්දිය ගෙවලා නිදහස් කරලා ඉවරයි. මගේ ආදර ප්‍රේමාන්තයනේ මනුෂ්‍ය බැඳීම් කියන්නේ හරි ලස්සන දෙයක්. රිලේෂන්ෂිප්ස් කියන්නේ හරි ලස්සන දෙයක්. ඒ රිලේෂන්ෂිප්ස් එනිසා ඔබගේ ජීවිතයේ සදාතනිකත්වය තීරණය කරන්නේ ඔබ එකිනෙකාට දක්වන ආදරය. එනිසා ඒ ආදරය කියන එක ඉවර වෙන දෙයක් නෙමෙයි. ඒ ආදරය මැරුණත් නතර වෙන දෙයක් නෙමෙයි. කෑදරය නතර වෙනවා. හැබැයි ආදරය නතර වෙන්නේ නැහැ. එනිසා අද දවසේ උන්වහන්සේ ජොසෙෆස් පියතුමා හරි ලස්සනට කියනවා ඔබ ජීවත් වෙලා ඉන්න කාලේ නොකරපු දේ මරණ මොහොතේ කරන්න බෑ. මරණ වෙලාවෙ ඔබට ගොඩාක් දේවල් හිතෙනවා මගේ ප්‍රේමන්තනේ. මෙහෙම කරන්න තිබ්බනම් අරම කරානම් ඒක තේරෙනවද කියන එක මේව ගාන්ට ඔය හින්දි ෆිල්ම් වල වගේ මරණ මොහොතේම එයා ඇවිල්ලා මෙයාත් ඇවිල්ලා මරණ මොහොතේම කාන්ට අත් දෙක එකතු කරලා නැද්ද කාන්ට පෙට්ටකමේ යතුරු දීලා කාන්ට තමයි මැරෙන්නේ. නියමට සෙට් වෙලා තිනවා. එහෙම අපේ සෙට් වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒ වෙලාවේ පසුතැවෙන්න ඉතියාගන්න එපා. විසඳ ගන්න තියෙන දේ අද විසඳ ගන්න. ඒ මගේ ප්‍රේමාන්තයන් වහන්සේ අද දෙන්නේ එකයි. අද මේ වෙලාව දෙන්නේ එකයි. ඒ ආදරය උන්වහන්සේකයි ජෝම්තුමාගේ 13 වෙනි වගන්තියේ පරිච්ඡේදය කතා කරන්න පළවෙනි වගන්තියේ. උන්වහන්සේ මෙලොවින් පියාණන් වහන්සේ වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර ජේසුස් වහන්සේ දැනගත්සේක. උන්වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළසේක. අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේම කළසේක. ජේසු මරණයට ලෑස්ති වුණේ ආදරය කරලා. තම හිතවතුන්ට. ඉතියෝපියාවට නෙමෙයි, සෝමාලියාවට නෙමෙයි, උගන්ඩාවට නෙමෙයි. තම හිතවතුන්ට. Charity begins at home. එනිසා අද ගෙදර ගියාම ඔබගේ බිරිඳ, ඔබගේ ස්වාම පුරුෂයා ජේසු ඔබට දුන්නු දරු පැටවු ටික, ඔබගේ අය, ඔබගේ අම්මා තාත්තා, ඔබගේ නැන්දම්මා ලේලි, ඔබගේ බෑනා, ඔබගේ මුලින් පටන් ගන්න එතනින්. එනිසා ගෙදර ගැන එළියට එන පරකාසයක්, එළියට ලොකු කතන්දර. හැගේ ගෙදර මුස්පේන්තු මූසල ජීවිත. එතන ආදරය කරන්න ගන්න. එතන විසඳ ගන්න. එතන විසඳගෙන ඒ විසඳගෙන තැන විසඳ ගන්න විසඳ ගන්න ඇති හැම දෙයක්ම විසඳ ගන්න.
මොකද ඒක අපිට මොන වෙලාවේ මොන මොහොතේද දන්නේ නැහැ. ඒ නිසා මොහොත අපිට වැඩක් නැහැ. ඒ නිසා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපි සදාතනික ජීවිතයක අයිතියක් තියෙනවා. ජේසු ඒ අයිතිය ලබලා දීලා තියෙනවා. ඒක භුක්ති විඳින්න දැන් ඔබට මට කරන්න දෙයක් තියෙනවා. ආදරය කරන එක. මගේ ආදර ප්‍රමාන්තියනේ ඔබට ආරාධනා කරනවා. ඔබට ආරාධනා කරනවා. හිතන්න මෙතන තව පැය කාලෙකින් ඔබ මම මැරෙනවා කියලා. තව පැය කාලෙකින් ඇයි මැරෙන්න බැරිද? මගේ ප්‍රමාන්තියනේ එහෙම වෙන්නේ නැහැ නේද? එහෙම වුණොත් මම ඔබට ආරාධනා කරනවා ඔබගේ ඇස් දෙක සුළු මොඩක පියාගන්න. ඇස් දෙක පියාගෙන කල්පනා කරලා බලන්න. දැන් මට මැරෙන්න වුණොත්. දැන් මට මැරෙන්න වුණොත්. ඔබ ලෑස්තිද? මට මොනවද වෙනස් කරගන්න තියෙන්නේ? කාගෙන්ද මට සමාව දෙන්නේ නැත්නම් ඔබට සමාව ලැබෙන්නේ නැහැ. ඔබට ස්වර්ගයක් නැහැ. ඔබ සැලසුම් කරගත්ත පාපයක ඉන්න ඔබ ස්වර්ගයක් නැහැ. ඔබට වෙනස් කරගන්න තියෙන මොකක්ද? කාටද සමාව දෙන්න තියෙන්නේ? සමාව ඉල්ල ගන්න තියෙන්නේ කාටකද? කාගේ හරි දෙයක් අයථා විදියට අරගෙන ඒක දෙන්නේ නැතුව ඔබ තියාගෙන ඉන්නවද? චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔබ වැරදි අනියම් සම්බන්ධයක ඉන්නවද? වැරදි බැඳීමක වෙන එක එහෙම evil relationship එකක්. අසභ්‍ය බැඳීමක්. ප්‍රපෑ කාලයි තියෙන කියලා හිතන්න. මගේ ආදර ප්‍රමාන්තියනේ ඇස් දෙක අරින්න. ඔබ පරක්කු නෑ නේද? ඒක ආදරය කරන්න. ඒක ආදරය ගිහිලා කරන්න. ඒක කල් දාන්න එපා. නිදහස් වෙන්න. ජේසුව විඳගන්න. ජේසුගේ අත අල්ලගන්න. බැරි වෙයි දුබල වෙයි හරි කමක් නැහැ. ජේසුගේ අත අල්ලගන්න. සදාතනිකත්වයක්. අපිට මේ වෙලාවේ පීඩාවෙන් ඉවසීමෙන් තැම්පත් බවෙන් කිසිදා නොසිඳෙන බලාපොරොත්තුවක් තියෙනවා. උන්වහන්සේ රෝම 5 උන්වහන්සේ කතා කරලා කියනවා අද වචනේ ගැඹුරට ගියාම උන්වහන්සේ ඒ වචනේ කතා කරලා කියනවා මගේ ප්‍රේමවන්තයනි 9 වෙනි වගන්තිය ක්‍රිස්තුස් වහන්සේගේ මරණය නිසා දේව සම්බන්ධතාවයට පමුණුවනු ලැබූ හේයින් උන්වහන්සේ කරන කොටගෙන දේව උදාසින් මිදීම ගැන අපට වඩාත් සහතිකය. අප සතුරන්ව සිටියදීම දේව පුත්‍රයාණන්ගේ මරණය නිසා උන්වහන්සේ සමගි කරනු ලැබුව නම් එසේ සමගි කරනු ලැබූ අපි දැන් ඊටත් වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය නිසා ගැලවීම ලබමු. මගේ ප්‍රමාන්තියනේ එනිසා ඒ ජේසුගේ මිතු දම්මට ආයන්න ජේසුගේ අත හයියෙන් අල්ලගන්න ජේසුත් එක්ක ඒ සම්බන්ධතාවයට යන්න ඔබගේ ජීවිතයේ ඉතුරු වෙන එකම දේ උන්වහන්සේ පමණක්ම බව අයිති කරගන්න. ඒ අත අල්ල ගන්න නම් ඔබ ආදරය කරන්න ඕනේ. රිදෙනකම්ම සමහර වෙලාවට එහෙම ආදරය කරන්න බලය ශක්තිය ඉල්ලලා අද අපි උන්වහන්සේට යාඥා කරමු. අපි ආදරය කරන හැම කෙනෙක් වෙනුවෙන්ම ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඒ ජීවිතවල අපිට තිබිච්ච බැඳීම්, ඒ රිලේෂන්ෂිප් අස්සේ තිබිච්ච සුන්දරත්වය ගැන උන්වහන්සේට අපි ස්තුති කරමු. ඒ වගේම අපිට සමාව ගන්නට බැරි දෙයක් තියෙනවා නම් අපිට සමාව ගන්න බැරි වුණා නම් එක තැනක අපරාධේ ඒ කෙනා මැරෙන්න ඉස්සෙල්ලා මට මෙහෙම කරන්න තිබුණා. මට යාව එහෙම බලා ගන්න තිබුණා කියලා එහෙම දෙයක් ඔබට ගිල්ට් එකක් තියෙනවා නම් ඒ ගිල්ට් එකත් ස්වාමීන් වහන්සේගේ පාමුල තියන්න. උන්වහන්සේ ආරම්භයේ අවසානයේ නිසාම ජීවිතයේ මුළු අයිතිය ස්වාමින් වහන්සේට දීලා නිදහස් වෙන්න මැරෙන අය විදිහට සූදානම් වෙන්න හැම වෙලාවෙම සූදානම්ෙන් ඉන්න ස්වාමින් වහන්සේගේ බලයේ ශක්තිය ඉල්ලලා අද මේ යාගය තුල අපි මැදිහත් වෙමු යාඥා කරමු. ආමෙන්.